අද ශ්‍රී ලංකා බෞද්ධ සංගම වෙනුවෙන් ඔබ වහන්සේව මම ඉතාම ගෞරවයෙන් පිළිගන්න අතර අපගේ දේශනාව ආරම්භ කිරීමට ඔබ වහන්සේට ගෞරවයෙන් ආරාධනා කරමි. අවසරයි ස්වාමීන් වහන්සේ. හොඳයි. සාදු සාදු සාදු. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද ඔබ හැම දිනෙකම විශේෂයෙන් ශ්‍රී ලංකා බුද්දිස්ට් සොසයිටි කැල්ගරි ඒහි පස්තිකෝ උතුම් ධර්ම දේශනා මාලාවේ විශේෂයෙන් මේ උදවප් පුන් පොහෝ දවස නිමිති කරගෙන අද මේ පින්වත් හැම දිනෙක අන්තර්ජාලය ඔස්සේ මේ ධර්ම ශ්‍රවණේ පිණිස සූදානම් වෙන්නේ. ඉතින් විශේෂයෙන් විහාරස්ථානයේ වැඩ සිටින පූජනීය නායක හාමුදුරන් වහන්සේ මාතුමගල චන්දානන්ද පූජනීය හාමුදුරන් වහන්සේ බුත්තල ධම්මරක්කිත හාමුදුරන් වහන්සේ ඒ වගේම අජහාන් සුභරෝ නායක හාමුදුරන් වහන්සේ ඇතුළු පූජනීය හාමුදුරන් වහන්සේලා සියලු දෙනාගේම අවසරයි. ඒ වගේම මේ ධර්ම දේශනා කටයුතු වෙනුවෙන් වෙහෙස මහන්සි වෙලා මේ ධර්ම ප්‍රචාරයේ පිණිස බෙදා හැරීම පිණිස කටයුතු කරන කැනඩාවේ කැල්ගරි නගරයේ සිටින මහී මහත්මයා ඇතුළු ඒ පවුලේ හැම දෙනාටමත් බණහන හැම දෙනාටමත් මේ ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත් වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරමු. පින්වත්නි, අද මේ ධර්ම දේශනාවට විශේෂයෙන් අපේ මාතෘකාවක් හැටියට ඔබට ඔබේ ජීවිතය තුළ කර්මය ගැන තියෙන පුංචි පුංචි සැක සහිත තැන් සමහර වෙලාවට අපි නොදැනුවත්ව නෑ ඒක අකුසලයක් නෙමෙයි, ඒක ඒ තරම් මහලුකු දෙයක් නෙමෙයි, ඕවා මේ කවුරුත් කරනවා, ඒක අද නොකර බැරි දෙයක්, ඔය විදිහට හිතලා අපි සමහර වෙලාවට නොසිතන විදිහට යම් යම් කර්ම විපාකවලට අපි පැටලෙන්න පුළුවන්. අන්න ඒ නිසා පැහැදිලිවම මේ කර්මයේ රැස් වෙන්නේ කොහොමද, මේ කර්ම විපාක අපි කරා එන්නේ කොයි විදිහටද, මේ කර්ම විෂය බුදුරජාණන් වහන්සේ අපිට තේරුම් ගන්න පුළුවන් ආකාරي පෙන්වලා දීලා තියෙන කොයි විදිහටද කියන කාරණය අපි මේ ධර්මානුශාසනාව තුළ තේරුම් ගන්න උත්සාහයක් ගමු. මුලින්ම කර්මය ගැන අපි ගත්තොත් කර්මය කියන්නේ චේතනා. ඔබට මෙන්න මේ විග්‍රහය හොඳින් තේරුම් ගත්තොත් සමහරවිට ඔබටම ඊට පස්සේ තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා එහෙමනම් අපි හිතාගෙන ඉන්න දේවල් වල කොච්චර වැරදි තියෙනවද, අපි හිතන, අපි කියන, අපි කරන මේ හැම දෙයක් තුළම විපාක පිණිස කර්මයක් හැදෙනව නේද කියන එක අපිටම තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ කර්මය ගැන පෙන්වුවේ චේතනාහම් භික්ඛවේ කම්මං වදාන. මහණෙනි, චේතනාව කර්මයයි. චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා. චේතනා පහල කරලා අපි කර්ම රැස් කරනවා කායේ. අපි ක්‍රියා කරනකොට මතක තියාගන්න, අපි කරන හැම වැඩක්ම, හැම ක්‍රියාවක්ම අපේ කය ක්‍රියාත්මක වෙන්නේ චේතනාවක් එක්ක. වාචාය, අපි කතා කරන හැම වචනයක් එක්කම හිත ඇතුලේ කාර්යයක් හැදෙනවා. ඒකට ධර්මයේ කියනවා විතක්ක ਵਿਚාර කියලා. චේතනා සකස් වෙනවා. චේතනාවක් එක්ක තමයි වචන කතා කරන්නේ.
ඊළඟට මනස. දැන් කෙනෙක් බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ අපි හිතන දේවල් වල ඉච්චර බලපෑමක් නැහැ. හිතට ඕනේ තරම් දේවල් අපි හිතනවා. ඒවා ඉච්චර ගාණක් නැහැ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. පින්වතුනි මනසා කියලා කියන්නේ මනසට එන හැම සිතුවිල්ලක් තුළම කර්මයක් රැස් වෙනවා. චේතනාවක් පහළ වෙනවා. දැන් ඔබට මේක හරියට තේරෙනකොට ඔබට හිතේ ඉතින් කොහොමද අපි ජීවත් වෙන්නේ? හැම වෙලෙම කර්ම හැදෙනවනේ අපිට. කොහොමත් ඉන්න පුළුවන්ද කියලා ඔබට හිතෙන්න පුළුවන්. පින්වතුනි අපි හිතන හැම සිතුවිල්ලක් එක්කම චේතනාවක් තියෙනවා. ඒ නිසා අපි හිතන හැම සිතුවිල්ලක් එක්කම කර්ම සකස් වීමක් සිද්ධ වෙනවා. කර්ම හැදෙනවා. එහෙමනම් අපිට පේනවා අපි හිතනකොට, අපි කතා කරනකොට, අපි ක්‍රියා කරනකොට අපේ සිත, කය, වචනය කියන තුන් දොරින්ම කර්ම සකස් වීමක් සිද්ධ වෙනවා. ඊළඟට මේ කර්මය ගැන තේරුම් ගන්න ඔබට තවත් බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නනවා ආයතන 6ක් පිළිබඳ. ඒ තමයි කර්ම හැදෙන ආයතන 6ක් තියෙනවා අපිට. අපේ ඇසෙන් කර්ම සකස් වෙනවා. කන මුල් කරගෙන කර්ම හැදෙනවා. මේ නාසය මුල් කරගෙන කර්ම හැදෙනවා. දිව මුල් කරගෙන කර්ම හැදෙනවා. කය, මනස. ආයතන 6ෙන්ම කර්ම හැදෙනවා. ඔන්න ඕකත් අපි ඉස්සෙල්ලා චුට්ටක් තේරුම් ගමු. කොහොමද ඇහෙන් කර්ම හැදෙන්නේ? අපිට ඇහැට රූප පේනවා. ඇහැ අභිවීව තියෙනවා නම් මේ ඇසයි රූපයයි විඥානය එකතු වෙනකොට අපිට ඇහැට රූපයක් පේනවා. ඒකට කියනවා ඇහි ස්පර්ශය. ඒ ස්පර්ශයත් එක්ක පේන රූපය ගැන අපිට විඳින් ඇති වෙනවා. රූපය අඳුන ගන්නවා. කවුද මේ පුද්ගලයෙක්ද, මිනිස්සෙක්ද, සතෙක්ද? පාට, වර්ණ, හැඩතල ඇහෙන් හඳුන ගන්නවා. ඒකට කියනවා සංඥාව. මේ හඳුන ගන්න දේ ගැන චේතනා පහළ වෙනවා. අන්න ඒ චේතනාව තමයි කර්මයක් බවට පත් වෙන්නේ. රූප සංචේතන. ඒ පේන රූපයට අනුව චේතනාවක් පහළ වෙනවා. රූප සංචේතන. ඊළඟට කනට ශබ්ද ඇහෙනකොට දැන් මේක ඔබට හොඳට තේරුම් ගත්තොත් ඔබට මෙතනින් එහාට තියෙන ප්‍රශ්න ටික ලියා ගන්න ලේසි. කනට ශබ්දයක් ඇහෙනවා. ඒ ඇහෙන්නේ මේ කනයි ශබ්දයයි විඥානය එකතු වෙයි. ඒකට අපි කියනවා කනේ ස්පර්ශය. ඒත් එක්කම ඒ ඇහෙන ශබ්දය ගැන විදීමක් උපදින. විදින ශබ්දේ හඳුන ගන්න. හඳුනාගත්තේ ශබ්දය ගැනම චේතනා පහළ වෙනවා. ශබ්ද සංචේතන. ඒක කර්මයක්. චේතනාව තමයි කර්ම. දැන් ওই විදිහට නාසයට දැනෙන ගඳ සුවඳ ගැන චේතනා පහළ වෙනවා. ගන්ධ සංචේතන. දිවට දැනෙන රසය ගැන චේතනා පහළ වෙනවා. රස සංචේතන. කයට දැනෙන පහස ගැන චේතනා පහළ වෙනවා. පොට්ටබ්බ සංචේතන. හිතට එන අරමුණු ගැන චේතනා පහළ වෙනවා. ධම්ම සංචේතන. එතකොට මෙන්න මේ විදිහට අපේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස මේ ආයතන 6 ඔස්සේම ඇහැට පේන රූපයක් පාසා චේතනා පහළ වෙනවා. කනට ඇහෙන ශබ්දයක් පාසා චේතනා පහළ වෙනවා. නාසයට දැනෙන ගඳ සුවඳට අනුව චේතනා පහළ වෙනවා. දිවට දැනෙන රසයට අනුව චේතනා පහළ වෙනවා. කයට දැනෙන පහසට අනුව චේතනා පහළ වෙනවා. හිතෙන් මේ ගැන හිතනකොට හැම සිතුවිල්ලක් එක්ක චේතනා පහළ වෙනවා. දැන් ඔය ටික කල්පනා කරනකොට කෙනෙකුට හිතේ ඉතින් කොහොමද අපි ඉන්නේ? ඇහැට පේන රූපයක් පාසා චේතනා පහළ වෙනවා. කනට ඇහෙන ශබ්දයට අනුව චේතනා පහළ වෙනවා. නාසය ගඳ සුවඳ අනුව චේතනා පහළ වෙනවා. මේ හැම වෙලාවෙම ආයතන 6න් එන හැම අරමුණක් පාසාම චේතනා පහළ වෙනවා. චේතනාවම නම් කර්මය. එහෙමනම් ඔබට තේරෙන්න ඕනේ ඔබටවත් මටවත් අපි කාටවත් කර්ම රැස් කරන්නේ නැතුව ජීවත් වෙන්න පුළුවන් ක්‍රමයක් නැහැ. අපි කාටවත් කර්ම රැස් කරන්නේ නැතුව ජීවත් වෙන්න පුළුවන් ක්‍රමයක් නැහැ. එහෙමනම් අපිට හැම මොහොතෙම කර්මයක් රැස් වෙනවා. අපේ ජීවිතේ එකම වෙලාවක් තියෙනවා කර්මය විපාක ශක්තිය නැති වෙලාව. එකම වෙලාව. ඒ තමයි අපි නිදාගෙන ඉන්නකොට. එතනදී බුදුරජාණන් වහන්සේ නිින්ද ගැන පෙන්නලා දීලා තියෙන්නේ මහණෙනි නිින්ද කියන්නේ ජීවිතේ ඵල රහිත බව. ඒකේ ඵලයක් නැහැ.
විපාක ශක්තිය නැහැ. නින්ද කියන්නේ ජීවිතේ වඳ බව කියන. ඒකේ විපාකේ ශක්තිය නැහැ. ඒක වඳයි කියන. මහණෙනි නින්ද කියන්නේ ජීවිතේ මුලාවක් කියන. එතකොට ඒක ඒ කියන්නේ අපි හීන වලින් දකින දේවල්. අන්න ඒවැ විතරක් විපාක ශක්තියක්. දැන් හීනෙන් දකින්න පුළුවන් මිනි මරනවා, ගහ ගන්නවා, හොරකම් කරනවා. සමහර ලාවට සැබෑ ජීවිතේ ඉෂ්ට කරගන්න බැරි දේවල් කවදාවත් හිතපු නැති දේවල් හීනෙන් පේනවා. එතකොට මේ සිහින තුල අපිට විපාක ශක්තියක් නැහැ. ඒක මතක තියාගන්න. හීනෙන්නුත් විපාක ලැබුණා නම් ඉතින් මෙලහට හැමෝම එක්ක මිනි මරුව අපරාධකාරයෝ, දූෂකයෝ තියෙන අපරාධ ඔක්කොම සමහරලාට හීනෙන් පේනවා. පින්තුනි බුදුරජාණන් වහන්සේ දැන් ඔබට තවත් තේරුම් ගන්න මම කියන්නම් මෙහෙම. දැන් අපි හිතමු ඔබ හීනයක් දකින්න ඔබ ආස කරන දෙයක් හොරකම් කරගන්න. අපි හිතමු ඔබට යමක් ගන්න හිතුණා. ඔබ බැලුවා ඔබට ආර්ථික ප්‍රශ්නයක් හරි ඔබට තියෙන ප්‍රශ්නත් එක්ක ඔබට හිතනවා නෑ මට මේක මේ වෙලාවේ මට මේක ගන්න පුළුවන් කමක් නෑ. පස්සේ ගන්නවා. හැබැයි ඇවිල්ලා ඕක ගැන කල්පනා කර කර නිින්දට යනවා. කොහොම හරි හීනයක් දකින්න ඔබ මේක හොරකම් කරගෙන ආපු හීනයක්. දැන් ඇහැරෙනවා. දැන් ඇහැරිච්ච ගමන් හොරෙද්ද? ඔබ හොරෙක් නෙමෙයි. ඒක හීනයක්. එහෙනම් සිහිනෙන් දකින දේවල් වල විපාක ශක්තියක් නැහැ. සමානව තරහකාරයෝ එක්ක ගහ ගන්නවා, රණ්ඩු වෙනවා, බැන ගන්නවා. එතකොට මේ විදිහට අපි හීනෙන් දකිනවා. තරහකාරයෝ එක්ක රණ්ඩු වෙනවා, ගහ ගන්නවා, බැන ගන්නවා. මේවා හීනෙන් දැක්කා කියලා අපි හිතමු අපි අතින් ගහපු පාරකට අපේ තරහකාරයෙක් මැරිලා වැටෙනවා. දැන් ඔන්න අපි හීනෙනුත් දකිනවා. අපි පොලිසියෙන් අල්ලගෙන යනවා, අපි අහු වෙනවා. දැන් මේ මහා චිත්‍රපටියක් වගේ හීනයක් දකින්න. එකපාරට ඇහැරෙනවා. දැන් ඇහැරිච්ච ගමන් කල්පනා කරන මොකද්ද මේ උනේ? දැන් මිනි මරුවෙද්ද ඔබ? ඒක සිහිනයක්. හැබැයි මතක තියාගන්න මේ ධර්මයේ බුදුරජාණන් වහන්සේ උගන්වනවා පෞකාර හීන දකින්න නැතුව නිින්ද තුලත් හිත රැක ගන්න පුළුවන් ක්‍රමේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. න පාපකං සුපිනම් පස්සති. පෞකාර හීන දකින්නේ නැහැ කියනවා. ඒ කාටද? මෛත්‍රී භාවනාව වඩන කෙනාට. බුදුරජාණන් වහන්සේ මේ මෛත්‍රී භාවනාවේ ආනිසංස 11ක් පෙන්නවා. එයින් 10ක් ditta ධම්ම වේද. ඒ කියන්නේ මේ ජීවිතයේ ලැබෙන ආනිසංස 10ක් වෙනවා. ඒ ආනිසංස වල පළවෙනි මේක තමයි සැපසේ නිින්දකට යනවා. බොහොම සාන්ත සැප නිින්දකට වැටෙනවා යා. සුඛම් පටිබුඤ්ජති. ප්‍රබෝධමත් අවදිවීමක් ලබන. එතකොට යාගේ නිින්දත් සැප සහිත නිින්දක්, අවදිවීමත් ප්‍රබෝධමත් නිින්දක්. ඒ අතර නිින්ද ඉන්න වෙලාවේ න පාපකං සුපිනම් පස්සති. පෞකාර හිත පෙළන, බය තැති ගැනීම ඇති වෙන පාපී සිහින දකින්නේ නැහැ කියනවා. එහෙනම් අපිට පේනවා අපේ නිින්ද තුල මේ සිහිනවලටත් එක හේතුවක් වෙන්නේ අපි ඇහැරලා ඉන්නකොට, අවදියෙන් ඉන්නකොට අපි කියන, කරන, හිතන දේවල් එක්ක අපිට එන ඒ සිතුවිලි ධාරාව අපේ නිින්ද තුලත් අපි භයානක පෞකාර හීනවල අපිව අසරණ කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මෙන්න මේ සිහිනවල තමයි විපාක ශක්තියක් නැහැ කියලා පෙන්නනවා. දැන් ඔයාලට ගොඩාක් උදාහරණ බුද්ධ කාලීන උදාහරණ විනය පිටකේ තියෙන සිදුවීම් ගොඩාක් තියෙනවා. ඔබට මේ ටිකෙන් තේරෙන්න ඕනේ එහෙනම් අපිට නිදාගෙන ඉන්නකොට හීන දකින්නකොට ඒවෙන් විපාක පිණිස කර්මයක් හැදෙන්නේ නැහැ. හැබැයි එහෙනම් අපි අවදියෙන් ඉන්නකොට, නැකිටලා ඉන්නකොට, සිහියෙන් ඉන්නකොට හැම වෙලාවෙම යමක් කියනවද, යමක් හිතෙන් හිතනවද, යම් ක්‍රියාවක කරනවද, ඒ හැම වෙලාවෙම චේතනාවක් එක්කයි සිහියෙන් ඒ ක්‍රියාව කරන්නේ. අන්න ඒ තුල අපිට විපාක පිණිස කර්මයක් හැදෙනවා. පින්තුනේ දැන් ওই ටිකෙන් හැබැයි ඔබට දැන් ඔබට හිතෙන්න පුළුවන් ඉතින් එහෙනම් නැගිටලා ඉන්නකොට හැම වෙලාවෙම ඔහොම හිතන්නත් බෑ, කර්ම හැදෙනවා, කතා කරන්නත් බෑ, චේතනාවක් පහළ කරලා. ඉතින් කොහොමද අපි ජීවත් වෙන්නේ? බුදුරජාණන් වහන්සේ අපි කාටවත් ධර්මයේ මහණෙනි කර්ම කරන්න එපා කියලා කොහෙවත් නැහැ. මතක තියාගන්න. කර්මයක් රැස් කරන්න නැතුව ඉන්න පුළුවන් කියලා එහෙම ක්‍රමයක් පෙන්නලත් නැහැ. එහෙම ඉන්න බෑ අපිට.
ඒ කියන්නේ අපි හිතනකොට හැම වෙලෙම කර්ම රැස් වෙනවා නම් චේතනාව නම් කර්මය. කතා කරන වචනයක් පාසා විතක්ක ਵਿਚාර හිත ඇතුලේ චේතනා පහළ වෙනවා. අපේ කය ක්‍රියාත්මක වෙන්නේ චේතනාවක් එක්කනම්. ඇහැට පේන රූප, කනට ඇහෙන ශබ්ද, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන පහස මේ හැම වෙලාවෙම ආයතන හයනොත් චේතනා පහළ කරලා නම් මේ කර්ම රැස් වෙන්නේ. අපිට හැම වෙලෙම කර්ම රැස් වෙනවා. එහෙනම් මොකද්ද බුදුරජාණන් වහන්සේ අපිට කර්මය ගැන පෙන්නලා තියෙන ක්‍රමවේදය? ධර්මයේ තියෙන මොකක්ද? බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නලා දීලා තියෙන්නේ එක කොටසක් තියෙනවා නවත්ත ගන්න ඕනේ. මේ ආයතන හය වේවා, සිත කය වචනේ මුල් කරගෙන වේවා, අපි රැස් කරගන්න කර්මයන්ගේ එක කොටසයි තියෙන්නේ නවත්ත ගන්න අපි. ඒ තමයි සබ්බ පාපස්සකරණ. සියලු පාපී අකුසල් වලින් වළකින්න කියලා. අන්නේ අකුසල කර්ම තමයි වළක්වන්න ඕනේ. කුසලස්ස උපසම්පදා. ඒවත් කර්ම තමයි. දැන් මේ බණහන එක කර්මයක්. පුණ්‍ය කර්මයක් රැස් වෙනවා. එතකොට අපි බණහනකොට පුණ්‍ය කර්ම රැස් වෙනවා, බණ පොත් කියවනවා, දන් දෙනවා, සිල් රකින්නවා. ඒ හැම වෙලාවෙම අපේ සිත, කය, වචනේ ওই තුන් දොරම පිනත් එක්ක එකතු වෙලා බැඳෙනවා. එතකොට පින් රැස් වෙනවා. ඒව කරන්න එපා කියලා කොහෙවත් නැහැ. බුදුරජාණන් වහන්සේ අපිට එපා කිව්වේ පාපී අකුසල්, රාග, ද්වේෂ, මෝහ බලවත් වෙලා සිද්ධ වෙන අකුසලයට පස්ස වෙච්ච මේ අකුසල එකක් දෙකක් නෙමෙයි, සබ්බ පාපස්ස. සියලු පාපී අකුසල් වලින් වළකින්න කියන්නේ. එතකොට සියලු පාපී අකුසල් වලින් යා වළකින්න. කුසලස්ස උපසම්පදා, පුළුවන් තරම් කුසල් උපසම්පදා කියන්නේ ඒක වඩන්න, දියුණු කරන්න, වර්ධනය කරන්න. ඒවත් කර්ම තමයි. ඊළඟට කර්මය ගැන ඔබට තේරුම් ගන්න පුළුවන් තවත් විස්තරයක් තියෙනවා. දැන් අපි පින් කරනකොට අපිට රැස් වෙන කර්මයක්. ඒකට කියනවා පුඤ්ඤාපි සංස්කාර. සංස්කාර කර්ම රැස් කරන. පිනට අනුව කර්ම රැස් කරන. ඒ පුඤ්ඤාපි සංස්කාර අපි රැස් කරපු සසරේ වුණත් අපි රැස් කරපු නිසා තමයි අපි මේ මනුස්ස ලෝකික සුගතියක ඉපදුනේ. අද අපිට මේ ඇස කන නාසය දිව කය මනස හොඳට වැඩ කරන කියන දේ තේරුම් ගන්න පුළුවන්. මේ හැම දෙයක්ම ඔබට කාලයක් ධර්මයත් එක්ක විමසනකොට, ධර්මයත් එක්ක කටයුතු කරනකොට, කර්මඵල විශ්වාසය ඇති වෙනකොට, ලෞකික සම්මාදිට්ඨිය ඇති වෙනකොට අන්න ඔබට තේරෙනවා පෙර කර්මයක විපාකයක් අපිට මේ ජීවිතේට කොච්චර බලපානවද කියන එක ඔබට තේරුම් ගන්න පුළුවන්. ඒක ඔබටම තේරෙනවා. අපි දැන් කරන කර්මයන්ගේ විපාකත්, පෙර කරපු කර්මයන්ගේ විපාකත් එක්ක ඊළඟට මතු භවයක් විපාක ශක්තියක් හැටියට අපිට සකස් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා පින් කරන්න සකස් වෙනවා පුඤ්ඤාභි සංස්කාර, පිනට නැඹුරු වෙච්ච කර්ම හැදෙනවා. කෙනෙක් නිතර අකුසල් කරනකොට, පව්කම් කරනකොට එයාට කර්ම රැස් වෙනවා අපුඤ්ඤාභි සංස්කාර. ඒ අකුසලයට පවට නැඹුරු වෙච්ච කර්ම යාට හැදෙනවා ඊට පස්සේ. දැන් එයාගේ කර්මේ නැඹුරු වෙලා තියෙන අකුසලේ, පාපේ. ඒ අකුසලයට නැඹුරු වෙච්ච කර්ම යාට සකස් වෙනවා අපුඤ්ඤාභි සංස්කාර. දැන් ඔබට හිතෙන්න පුළුවන් ඉතින් භාවනා කරනකොටත් සිත කය වචනේනේ මේකට එන්නේ. භාවනා කරනකොටත් කර්මනේ රැස් වෙන්නේ. කර්ම තමයි ඒවා. භාවනා කරනකොටත් කර්මයක් රැස් වෙනවා. ඒකද කියන්නේ ආනිඤ්ඤාභි සංස්කාර කියලා. පින් කරනකොට රැස් වෙනවා පුඤ්ඤාභි සංස්කාර, අකුසල් කරනකොට රැස් වෙනවා අපුඤ්ඤාභි සංස්කාර, භාවනා කරනකොට, සමාධිය වඩනකොට, ධ්‍යාන වඩනකොට රැස් වෙනවා ආනිඤ්ඤාභි සංස්කාර. දැන් ඒ සංස්කාරයන්ට අනුව උපදින හැටිය පින් කරන කෙනා පුඤ්ඤාභි සංස්කාරයට අනුව යාට හැදෙන සුගති සහිත ලෝකයක විපාක පිණිස කර්මයේ බලවත් වෙන පිනට අනුව. අකුසල් කරන කෙනාට සතර අපාය දුක් සහිතව ඒකේ විපාකේ පැත්තට හැදෙනවා. භාවනා කරලා ධ්‍යාන වඩන කෙනාට ආනිඤ්ඤාභි සංස්කාරය ඔස්සේ තමයි බ්‍රහ්ම ලෝකවල රූපී අරූපී බ්‍රහ්ම තලවල උපත පිණිස හැදෙන්නේ.
ඒ නිසානේ ධ්‍යාන වඩාගත්ත අය බ්‍රහ්ම ලෝකවල උපදින්නේ. එහෙනම් අපිට පේනවා ඔබ සමතේ වඩනකොට ඔබ භාවනා කරනකොට ඔබට කර්ම රැස් වෙනවා. ඒවා සුගති සහිතව රූප අරූපී බ්‍රහ්ම තලවල පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි කියන මේ ධ්‍යාන මේවා ලේසි දේවල් නෙමෙයි. කාලයක් භාවනා කරලා පංච නීවරණ යටපත් කරලා ඔබ ඔබේ හිතේ ඒකාග්‍රතාවයක් සමාධියක් උපදවලා ධ්‍යාන මට්ටම් වලට හිත දියුණු කර. ඒ ධ්‍යාන වලට ඔබේ හිත දියුණු කරාට පස්සේ ඒ ධ්‍යාන තලවලට අනුව රැස් වෙන කර්මයෙන් ඔබ මරණින් මත්තේ උපද්දවන්නේ බ්‍රහ්ම තලවල. ඒ බ්‍රහ්මයෝ කියන්නේ ධ්‍යාන පෙර ජීවිතවල ධ්‍යාන වඩලා භවනා කළ ධ්‍යාන ඒ කුසලයේ නිසා තමයි බඹල උපදී. ඒ විදිහේ රූපාවචර බ්‍රහ්ම ලෝක 16ක් බුදුහාඳුරු පෙන්නන. ධ්‍යානවල තියෙන ශක්තිය අනුව භාවනාවේ තියෙන දියුණුව අනුව ඒ බ්‍රහ්ම තලවල උපදී. ඊළඟට කෙනෙක් අරූප ධ්‍යාන වඩලා නම් ආකාසානංචායතන විඥානංචායතන ආකින්චඤ්ඤායතන නේව සංඥා නාසඤ්ඤ ඔය කියන අරූප ධ්‍යාන වඩලා නම් අරූප ලෝකවල උපදී. එහෙමනම් අපිට පේනවා පින් කරන කෙනා සුගතියට පංචකාමයන් එක්ක සුගති සහිතව කර්ම හැදෙනවා. අකුසල් කරන කෙනා අපාය පැත්තට නැඹුරු වෙලා ඒ දුක් සහිත විපාක පැත්තට කර්මය හැදෙනවා. භාවනා කළ ධ්‍යාන වඩපු කෙනා බ්‍රහ්ම ලෝකවල රූප අරූපී බ්‍රහ්ම තලවල විපාක පිණිස කර්ම හැදෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අපිට පෙන්නනවා බුදුරජාණන් වහන්සේ විපස්සනාවක් අපිට විදර්ශනාවක් ඒ තුළ කර්මයක් හැදෙනවා. හැබැයි ඒ කර්මය විශේෂයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ මහණෙනි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ කම්ම නිරෝධගාමිනී ප්‍රතිපදාව. ඔන්න මතක තියාගන්න ආර්ය අෂ්ටාංගික මාර්ගයට කියන නම. ආර්ය අෂ්ටාංගික මාර්ගයට කියන නම තමයි කම්ම නිරෝධගාමිනී ප්‍රතිපදාව. අර පුණ්‍ය කර්ම පිනට අනුව රැස් වෙච්ච කර්මේනු ඡේ වෙනවා. අකුසල් කරලා අකුසලයට අනුව රැස් වෙච්ච කර්ම ඡේ වෙනවා. අර ධ්‍යාන වඩලා බ්‍රහ්මතල වලට අනුව රැස් වෙච්ච කර්ම ඡේ වෙනවා. එහෙනම් විදර්ශනා වඩනකොට මේ විදර්ශනාවෙන් යම් කර්මයක් රැස් වෙනවද? ඒ කර්මෙ බුදුහාඳුරු පෙන්වුවේ මහණෙනි අර අකුසල් වලට ධර්මී පෙන්වන එක තැනක කළු කර්ම. පින් වලට පෙන්වන සුදු. එතකොට ධ්‍යාන වඩලා එයා රැස් කර ගන්න කර්මයේ කළුත් නොවන සුදුත් නොවන කර්ම ධ්‍යාන වඩන. එතකොට බුදුහාඳුරු පෙන්වන මහණෙනි විදර්ශනා වඩනකොට ඒ විදර්ශනාව තුළ යම් කර්මයක් රැස් වෙනවද? ඒ කර්මයෙන් සිද්ධ වෙන්නේ කළු කර්මවල විපාකත් සුදු කර්මවල විපාකත් කළු සුදු කර්මවල විපාකත් කළුත් නොවන සුදුත් නොවන ඒ කර්මවල විපාකත් ඡේවීම පිණිසමයි කියනොත් ඒ කර්මයේ බලවත් වෙන්නේ. ඒ නිසා මතක තියාගන්න එහෙමනම් අපි භාවනා කරලා විදර්ශනා වඩනකොට ඒ විදර්ශනාව තුළ තමයි පුණ්‍ය කර්ම, පාපී කර්ම, ධ්‍යාන වලට අනුව රැස් වෙච්ච කර්ම මේ සියලු කර්ම ඡේවීම පිණිස පවතින කර්මයක් අපි රැස් කරගන්න. ඒ තමයි කම්ම නිරෝධගාමිනී ප්‍රතිපදාව. ඔන්න ඕක විතරයි අපිට කර්මයෙන් මිදෙන්න තියෙන මාර්ගය. වෙන මාර්ගයක් නැහැ. අපි පින් කර කර ඉන්නවා කියන්නේ අපිට සුගති සහිත විපාක දිවි යන කර්ම ගොඩක් අපි රැස් කරගන්න. පින් කරන්නේ නැත්නම් එයාට කරන්න තියෙන්නේ අකුසල් පැත්ත. අකුසල් කර කර ඉන්නවා කියන්නේ සතර අපායේ වැටි වැටි යන්න පුළුවන් කර්ම ගොඩක් අපි හැම වෙලේම රැස් කරගන්න. කෙනෙක් අපි හිතමු සමාධිය වඩනවා කියලා. එයා తాවකාලිකව හරි කාලයක් සැපසී බ්‍රහ්මතලවල ඉන්න පුළුවන් විදිහට කර්ම රැස් කරගන්න. බුද්ධ ශාසනයෙන් පරිබාහිරව පවා ධ්‍යාන වඩලා බ්‍රහ්ම ලෝකවල උපදින ක්‍රම බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීලා තියෙනවා. දැන් අපේ බුදුහාඳුරු පහළ වෙන්නත් පෙර තමයි ඔබ දන්නවා ආලාර කාලාම උද්දකරාම පුත්ත අසිත තාපසය ඔය වගේ අය බුද්ධ දේශනාවල අහලා ඇති. ඒ කාලෙත් මේ ධ්‍යාන වඩපුවයි ඉඳලා තියෙනවා. ඒ ධ්‍යාන වඩලා ධ්‍යාන සුවේ බ්‍රහ්ම ලෝකවල ගියයි ඉඳලා තියෙනවා. හැබැයි ඒ අය බොහෝ කාලයක් කල්ප ගණන් බ්‍රහ්මතලවල සැප විඳ විඳ හිටියට ඒක සම්පූර්ණ ගැලවෙන විමුක්ති මාර්ගයක් නෙමෙයි.
විමුක්ති මාර්ගය හොයාගන්නේ බුදුරජාණන් වහන්සේ. බුදුවරු තමයි පහළ වෙලා අපිට පෙන්නලා දෙන්නේ කොහොමද කර්මයෙන් නිදහස් වෙන්නේ. පින් කර කර සංසාරේම දිගට යනවට වඩා සුගති සහිත මාර්ගයක යන පාරටත් වඩා අකුසල් කර කර අපායේ වැටි වැටි යන මාර්ගයටත් වඩා යම් යම් භාවනා ක්‍රම මිත්‍යා භාවනා හරි මොනෙන් හරි හිත එක කරලා යන්තම් බ්‍රහ්ම ලෝකෙක මේ බ්‍රහ්ම ලෝකෙ ගියත් දිව්‍ය ලෝකෙ ගියත් හැමෝම සම්මාදිට්ඨියෙම ඉන්නව නෙමෙයි. බුද්ධ දේශනාවල පේනවා සමහර බක බ්‍රහ්මයා කියලා එක දේශනාවක තියෙනවා. බ්‍රහ්ම ලෝකේ උනත් යම් යම් මිත්‍යා දෘෂ්ටික මතවාද තුල භාවනා කරලා බ්‍රහ්ම තලවල ඉපදිච්ච බ්‍රහ්ම දෙවිවරු ඉන්නවා. ඒ අය මිත්‍යා දෘෂ්ටිකයි. එතකොට දෙවියන් අතර උනත් සම්මාදිට්ඨික මිත්‍යා දෘෂ්ටික කියලා කොටස් දෙකක් තියෙනවා. පින්වතුනි දෙවියන් වුණත් දේශනාවල සඳහන් වෙනවා දිව්‍ය චුති කියලා සූත්‍රයක බුදුහාමුදුරුවෝ පෙන්නනවා. මහණෙනි දිව්‍ය ලෝකයේ ආයුෂ ගෙවලා චුත වෙන දෙවියන්ගෙන් බොහෝ පිරිසක් ආයුෂ ඉවර වෙනකොට හතර අපායට වැටෙනවා. සමහරු නිරේ උපදී. එහෙමනම් අපිට පේනවා අපි මේ රැස් කරගන්න කර්ම පින්පව් මේ කර්මයන් අපිට ඕන විදියට බලවත් වෙනව නෙමෙයි. අන්න ඒක මතක තියාගන්න. වැදගත්ම දේ තමයි දැන් ඔබට හිතෙන්න දැන් බොහෝ සාමාන්‍ය සමාජය තුළ ඔබ නිකන් හිතන්න ඔබ ඇසුරු කරන අය ඔබ කතා බහ කරන අය ඔබ ජීවත් වෙන සමාජය තුළ සමහරු මෙහෙම කියන අය ඕන තරම් ඇති. අපි ඉතින් පන්සල් ගියේ නැති වුණාට අපි ඉතින් ඔය පූජා වට්ටිය උපාසක මල් වට්ටිය අතේ තියාගෙන අටපිරිකර ඔළුවේ තියාගෙනම හිටියුණාට අපි ඉතින් එහෙම පව් කරන්නේ නැහැ. අපි කාටවත් කරදරයක් කරන්නේ නැහැ. අපි ඉතින් කාලා බීලා අපේ පාඩුවේ ඉන්නවා. ඔය කතාව අපේ නෑදෑයෝ කියනවා. ඕන තරම් සමාජය තුල ඕන තරම් අහලා ඇති. අපි පව් කරන්නේ ඒ නිසා අපිට ප්‍රශ්නයක් නැහැ. දැන් බලන්න කර්මයේ රැස් වෙන්නේ චේතනාව තුළ. පව් කරනවා කියලා මේ එළියට පැනලා ආයුධයක් අරගෙන මිනිසුන්ට කොටන එකවත් අපි නිකන් මහා අපරාධකාරයෙක් හොරෙක් වංචනිකයෙක් හැටියට මේ හඳුන්වන ඒ මට්ටමින් කර්ම නොකරට හිත ඇතුලේ කෙනෙක් ගැන ඊර්ෂ්‍යාවක් උපදිනවා කියන්නේ ඒකත් අකුසල කර්ම. ද්වේෂය ඇති වෙනවා. සමහර ලාවට මේ ද්වේෂය කියන එක ඔබට ඔබ ගැන ද්වේෂය උපදින. gedara අය ගැන ද්වේෂය උපදින. සමහර ලාවට කෙනෙක් කතා බහ කරනකොට ඒ වචන ඔබට නුරුස්සන කේන්ති යනවා. ඒ තුල ඔබට අකුසල රැස් වෙනවා. අනුන්ගේ දේවල් වලට ආස කිරීම මේ මනසෙන් රැස් වෙන අකුසල් බුදුහාඳුරු පෙන්නනවා හිතෙන් විතරක් ගත්තා. හිතෙන් රැස් වෙනවා අවිජ්ජා. අවිජ්ජා කියන්නේ අනුන්ගේ දේවල් වලට ආස කරනවා, ලෝභ කරනවා. හිත ඇතුලෙන් හිතෙනවා. බලන්න ඔබ නිකන් හිතේ ස්වභාවය හිතන්න. කෙනෙක් දැක්කහම කෙනෙක් ලස්සනට ඉන්නකොට අපි මූණට පෙන්වෙන්නේ නැති වුණාට හිත ඇතුලේ උපදින ඊර්ෂ්‍යාකාර සිතුවිලි. අනුන්ගේ දේවල් වලට ලෝභ කිරීම, ආසා කිරීම මනසේ රැස් වෙන භයානක අකුසලයක්. ඊළඟට ද්වේෂය, වෛරය. හිත ඇතුලෙන් කොච්චර මිනිස්සු ද්වේෂයෙන් පුපුරනවද කියලා හිතන්න. හිත ඇතුලෙන් පුපුරනවා. හිතෙන් වෛර කර කර හිත ඇතුලේ ද්වේෂයෙන් වෛරයෙන් හිතෙන් සාප කර කර ඉන්නවා මිනිස්සු. කරගන්න දෙයක් නැහැ සමහරලා. එක්ක රටේ නීතියක් නිසා හරි තමන් අහුවෙයි කියලා හරි මොකක් හරි ඔබ වෙනුවෙන් යමක් කරන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි හිත ඇතුලෙන් වෛර කරනවා, ද්වේෂ කරනවා, පුපුරනවා, සාප කරනවා. ඒක මනසේ රැස් වෙන විස්ලකුසලයක්. දරුණුම අකුසලයේ බුදුහාඳුරු පෙන්වන්නේ මහණෙනි භයානකම අකුසලයේ තමයි නියත මිත්‍යා දෘෂ්ටි. මනසේ රැස් වෙන දෙයක්. පව් කියලා දෙයක් නැහැ. ওই දෘෂ්ටි ඔබ තුලක් ඇති ඕන තරම්. මතක තියාගන්න බෞද්ධ ස්වරූපෙන් හිටියත් නමට බෞද්ධ වුණා. වැඩි පිරිසක් ගත්තොත් ලෞකික සම්මාදිට්ඨියටවත් ඒ ගන්නවා කියන එක ලේසි දෙයක් නෙමෙයි. මෙන්න මේ සම්මාදිට්ඨික අදහස් ටික බුදුහාඳුරු පෙන්වන නියත මිත්‍යා දෘෂ්ටියයි ලෞකික සම්මාදිට්ඨියයි පැහැදිලිව පෙන්නලා දීලා තියෙනවා. නියත මිත්‍යා දෘෂ්ටිය දන් දීලා වැඩක් නැහැ. සමහරවිට ඔබට ඔක දරුණුවටම නැති වෙන්න පුළුවන්. හැබැයි ඒක එක එක ස්වරූපෙන් තියෙනවා. දානය ගැන අපිට පැහැදිලි දැක්මක් නැහැ.
ඒ නිසා ඔය දන් දීලා වැඩක් නැහැ. කෝවැ විපාක. අන්න එහෙම හිතෙන අවස්ථා එනවා. ඒක නියත මිත්‍යාද. ඊළඟට අපි කරන මහා පින්කම් ඔය අප උපස්ථාන කිරින් ඔය ලොකුවට කරන කෝවා වැඩක් නැහැ කියලා හිතෙන. දැන් බලන්න ඒ තුල අපි ওই දෘෂ්ටිය තුල පිහිටලම අපි කියන දේවල් නැද්ද? ඔයිට වඩා හොඳයි නෙමේ කන්න නැති උන්ට දන් දුන්නා නම්. කොච්චර ඉන්නවද අහිංසක මිනිස්සු. එතකොට අපි ඒ විදිහට දානීය ගැන අපිට හිතෙන දේවල් එක්ක අපි යම් යම් නිගමන වලට එනවා. පින්වතුනි පින රැස් වෙන්නේ මෙහෙමයි. දවසක් කොසල් රජුරෝ බුදුහාඳුරන්ගෙන් ඇවිල්ලා අහනවා ස්වාමීනි කාට දුන්නොත්ද පින් රැස් වෙන්නේ කියලා. මොන ප්‍රශ්නේ හොඳට අහගන්න. කොසල් රජුරෝ අහනවා ස්වාමීනි මම කාටද දන් දෙන්න ඕනේ? කාට දුන්නොත් පින් රැස් වෙන්නේ? බුදුරජාණන් වහන්සේ වදාලා කොසල් රජු පළවෙනියට අහන්නේ මෙහෙමයි. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මං කාටද දන් දෙන්න ඕනේ කියලා ඇහුවා. එතනදී බුදුරජාණන් වහන්සේ වදාලා රජතුමනි ඔබ කැමති කෙනෙකුට ඔබ ආස කෙනෙකුට ඔබ දන් දෙන්න පින් රැස් වෙනවා. දන් දීම කියන්නේ පිනක්. ඔබ කැමති ඕනම කෙනෙකුට දෙන්න පිනක් තියෙනවා කියවයි. අන්න එහෙමනම් සතෙකුට දුන්නා දකිනා විභංග කියලා සූත්‍රයක පෙන්නවා. එක සතෙකුට කුසගින්න නිවා ගන්න කැම ටිකක් දුන්නත් ආත්ම 100ක් ආනිසංස ලැබෙන පිනක්. හිඟන්නෙකුට දෙනවා කන්න නැති අසරණ මිනිස්සෙකුට ආත්ම 1000ක් ආනිසංස ලැබෙන පිනක්. එතකොට ඔය වගේ පෞද්ගලික දාන 14ක් බුදුරජාණන් වහන්සේ එකින් එක ආනිසංස වැඩි වෙන ආකාරي ධර්මයේ පෙන්වලා දීලා තියෙනවා. අන්න කොසල් රජුරු අහපු පළවෙනි ප්‍රශ්නේ මං කාටද දන් දෙන්නේ? බුදුරජාණන් වහන්සේ වදාළ රජතුමා කැමති ඕනම කෙනෙකුට දෙන්න. අන්න එහෙනම් ඔබ තුලක් තියෙනවා සමහරු කියනවා නෑ අපි නම් දන් දෙන්නේ වැඩිහිටි නිවාසවලට. ඒක ගොඩක් හොඳයි කියනවා. සමහරු කියනවා නෑ ඊට වඩා ආබාධිත නිවාසයක ළමයිට දීපුවාම ඊට වැඩිය හොඳයි. කොයිට වඩා හොඳයි කියනවා කන්න නැති උන්ට දුන්නා. එතකොට ඔහොම ඒ අපි හිතන විදිහ ඒක පිනක්. මතක තියාගන්න ඒක පිනක්. ඊළඟට කොසල් රජුරු අහනවා ස්වාමීනි කාට දුන්නොත්ද මහත්ඵල මහානිසංස වෙන්නේ කියලා අහනවා. මොන දෙවෙනි ප්‍රශ්නේ? පළවෙනියට ඇහුවේ කාටද දන් දෙන්න ඕනේ? දෙවෙනියට අහනවා කාට දුන්නොත්ද මහත්ඵල මහානිසංස වෙන්නේ? බුදුරජාණන් වහන්සේ වදාළ රජතුමනි ඔය ප්‍රශ්න දෙකක්. කාට දුන්නොත්ද මහත්ඵල මහානිසංස වෙන්නේ? වෙන ප්‍රශ්නයක්. ඔබට මහත්ඵල මහානිසංස වීම පිණිස නම් දන් දෙන්න ඕනේ රාග ද්වේෂ මෝහ ප්‍රහාණය කරගත්ත පිරිසකට හරි රාග ද්වේෂ මෝහ ප්‍රහාණය කිරීමට මහන්සි ගන්න පිරිසකට දන් දෙන්න. එතකොටයි කියව මහත්ඵල මහානිසංස වෙන්නේ. ඔන්න ඕක තේරුම් ගන්න. දැන් අපි දානයක් දෙනකොට දානයේ අග්‍රම කොටස පූජා කරන්නේ ගුරු උපදේශ රහිතව රාග ද්වේෂ මෝහ ප්‍රහාණය කරපු බුදුරජාණන් වහන්සේව සිහි කරන. ඊළඟට අපි කිව්ව පන්සලේ හාමුදුරු 3 නමක් වෙන්න පුළුවන්, 2 නමක් වෙන්න පුළුවන්, 1 නමක් වෙන්න පුළුවන්, 10 නමක් වෙන්න පුළුවන්. හැබැයි අපි දන් දෙන්නේ සාංගිකව. අතීතේ වැඩ සිටියේ වර්තමානයේ වැඩ ඉන්න අනාගතේ පහළ වෙන සියලු සංඝය ආරමුණු කරගෙන. සාරිපුත්ත මොග්ගල්ලාන ආනන්ද නන්ද රාහුල ඔය විදිහට අපි මේ බුද්ධ ශාසනයේ වැඩ සිටිය සියලුම නික්ලේශී මහරහතන් වහන්සේලාගේ ඉඳන් මාර්ගඵලලාභී සියලු සංඝයා සිහි කරගෙන ඒ මාර්ගයේ ගමන් කරපු ප්‍රතිඵල ලැබපු සියලු දෙනා වෙනුවෙන් අපි දන් දෙනවා. එතකොට අර නිකලෙස් උත්තමයන් වහන්සේලා ඒ වෙනුවෙන් මහන්සි ගන්න අය, ඒ මාර්ගයේ වඩන අය, ඒ සියලු දෙනා එකට ඇතුළත් වෙනවා. අන්න එතකොට ඒ දානේ තමයි කියනවා මහත්ඵල මහානිසංස වේ. එතකොට බලන්න අපි මොකද අපි මේක තේරුම් ගන්න දැන් අපිට ඕන තරම් කෙනෙකුට කියන්නේ ඔය හාමුදුරට කොච්චර හම්බ වෙනවද ඕන තරම් කොච්චර අහක යනවද ඔයිට වඩා කන්න නැති උන්ට දීපුවාම කොච්චර පිනක්ද එහෙම හිතෙනවා. කන නැති අයටත් දන් දෙන්න. ඒකත් පිනක්. සතුන්ටත් දෙන්න. ආත්ම 100ක් ආනිසංස ලැබෙන පිනක්. අසරණ බඩකින්න ඉන්න මිනිස්සෙකුට කෑම ටිකක් දුන්නොත් ආත්ම 1000ක් ආනිසංස ලැබෙන පිනක්. එතකොට සීලයන්ට වෙන්න පුළුවන් කාට දුන්නත් පින් රැස් වෙනවා.
හැබැයි මතක තියාගන්න මහත්ඵල මහානිසංස වෙන්න නම් රාග ද්වේෂ මෝහ ප්‍රහාණය කරපු පිරිසක් හරි ඒ වෙනුවෙන් මහන්සි ගන්න පිරිසක් අරමුණු කරගෙන දන් දෙන්න. එතකොටයි මේ දානි මහත්ඵල මහානිසංස වෙන්නේ. ඊළඟට තවත් මේ කර්මයේ චේතනාව ගැන තේරුම් ගන්න තවත් තැනක් ඔබට දැන් අපි බුද්ධ පූජා තියෙනවනේ. බොහෝ වෙලාවට ඔබ තුලත් ඇති ඔබ දාන්න අය අතුරු කරන අය තුලත් ඇති බුදුහාමුදුරුවෝ අද පිරිනිවන් පාලා. මෙච්චර මේ ලොකුවට මෙච්චර මේ වියදම් කරලා බොරුවට බුද්ධ පූජාවල් තියන්න ඕන. ওই බුද්ධ පූජාවට බණින්න දරහන කොච්චර ඉන්නවද කියලා හිතන්න. සමහර වෙලාවට අපි දකින්න සමහර බුද්ධ පූජාවල් බොහොම ලස්සනට ගිලම්පස වෙනම හදලා වෑංජන වෙනම තියලා දානි භාජන වෙනම තියලා බොහොම ලස්සනට බුද්ධ පූජාවක් තියෙනවා. සමහරු ඒක දැකලා හිත පහදවනවා අනේ සාදු සාදු කියලා හිතෙන් සතුටුයි. තව කෙනෙකුට මේ බුද්ධ පූජාව දකින්නකොටම හිතෙනවා අපරාධි ගොම් වැඩ මුන්ට මොලේ නැහැ. මෙච්චර මේ බොරුවට කන නැති මිනිහ බුදු දුන්නා නම් හොඳයි. බුදුහාඳුරුත් අද නැහැ පිරිනිවන් පාලා. මේ මැටි පිළිම වලට මේ එහෙම හිතනවා. මේ මැටි පිළිම වලට මේ බොරුවට දානි පූජා කර මුන් මේ මොඩේ මෙච්චර මේ දියුණු වෙච්ච කාලේ අන්න ඒ වගේ අදහස් අපිට එනවා. ඒ අදහස් කියන ඒවා තර්ක කරන ඒවා සාකච්ඡා කරන අය ඕන තරම් ඔබ තුල ඇති. දැන් බැලූ බැල්මට අපිට හිතෙන ඇත්ත නේනම් මේ පින්වතුනි බුදුරජාන් වහන්සේගේ ගාථාවක උන්වහන්සේ මෙන්න මේ විදිහට අපිට ඒ පින රැස් වෙන ආකාරය පැහැදිලිව පෙන්නලා දෙනවා මෙන්න මෙහෙම. තිත්තන්තේ නිබ්බුතේ ചാපි සමේ චිත්තේ සමේ පලං චේතෝ පනීදි හේතුහි සත්තා ගච්ඡන්ති සුග්ගති. තිත්තන්තේ කියන්නේ බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ ඉන්නකොට. අපි හිතමු අපේ බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ ඉන්න කාලේ යම් කිසි කෙනෙක් බුදුහාමුදුරුවෝ උදෙසා දානයක් දෙනවා. බුදුරජාණන් වහන්සේටම ගිලම්පස පූජා කරනවා. බුදුහාමුදුරුවෝ වෙනුවෙන්ම මල් පූජා කරලා සිරිපතුල් දේශනාවල් තියෙනවා. සමහරු මල් අරගෙන ඇවිල්ලා බුදුහාමුදුරන්ගේ සිරිපතුල් ළඟ පූජා කරලා වන්දනා කරා කියලා. එතකොට ඒ වගේ බුදුහාමුදුරන්ගේ සිරිපතුල් ළඟ උන්වහන්සේට මල් පූජා කරනවා. එතකොට බුදුහාමුදුරුවෝ ජීවමාන වැඩ ඉන්නකොට යමෙක් මේ විදිහට පූජා කරලා යම් පිනක් රැස් කර ගන්නවද? නිබ්බුතේ ചാපි බුදුහාමුදුරුවෝ පිරිනිවන් පෑවට පස්සේ නිබ්බුතේ කියන්නේ පිරිනිවන් පාන. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ යම් කිසි කෙනෙක් බුදුහාමුදුරුවෝ වෙනුවෙන් මම පූජා කරනවා කියන චේතනාවෙන් අන්න එතන වැදගත් චේතනාව. එයා ඒ චේතනාවෙන් දානීය පූජා කරනවා. බුදුහාමුදුරුවෝ පෙන්වුවා මම වෙනුවෙන් බුදුහාමුදුරුවන් සිහි කරගෙන පූජා කරනවා නම් යම් වස්තුවක් ශාරීරික ධාතුන් වහන්සේලා තැන්පත් චෛත්‍යයක් වෙනුවෙන් හරි පාරිභෝගික බුදුහාමුදුරුවෝ පරිහරණය කරපු දේවල් පාරිභෝගික වස්තු ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ අග්‍රයි කියන අය අතර බෝධීන් වහන්සේ නමක් වෙනුවෙන් හරි උද්දේශික කියන්නේ බුදුහාමුදුරුවෝ වෙනුවෙන් නිර්මාණය කරපු දෙයක්. එතකොට අන්නේ වෙනුවෙන් අපි බුද්ධ ප්‍රතිමාවකට හරි අපි දානේ පූජා කරන. හැබැයි පූජා කරන්නේ අන්න එතන වැදගත් වෙනවා අර චේතනාව. දැන් අපි කතා කරා චේතනාව තමයි කර්මය. එතකොට අපේ චේතනාව තියෙන්නේ මම මේ ගලකට පූජා කරනවවත් මැටි ගොඩකට පූජා කරනවත් කියලා නෙමෙයි. අපේ චේතනාව තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ සිහි කරගෙන බුදුහාමුදුරුවෝ වෙනුවෙන් මම මේක පූජා කරන්නේ. මේ පූජාව මේ ගිලම්පස වේවා මේ දානේ වේවා මේ මල් ටික වේවා බුදුරජාණන් වහන්සේට පූජා වේවා කියලා අපි පූජා කරන්නේ. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මහණෙනි බුදු කෙනෙක් පිරිනිවන් පෑවට පස්සේ ජීවමාන බුදුහාමුදුරුවන්ට එදා යමක් පූජා කරපු කෙනෙක්ගේ චේතනාව හා සමාන චේතනාවකින් නම් එයා බුද්ධ පූජාව තිබ්බේ සමේ චිත්තේ සමේ පලං. ඒ හිත සමාන නම් ඒකෙන් ලැබෙන විපාකයක් ඒ හා සමානයි. අන්න බලන්න එහෙමනම් අපිට පේනවා එහෙනම් අද අපිට බුද්ධ පූජාව තියද්දී චේතනාව තුළ බුදුරජාණන් වහන්සේටම පූජා කරනවා කියන චේතනාවෙන් නම් අපි පූජා කරේ. අපිට ජීවමාන බුදුහාමුදුරන්ටම පූජා කරා හා සමාන පින් රැස් කරගන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ අරමුණු කරගෙනම ගිලම්පස පූජා කරලා
මල් පූජා කළා. ඒ නිසා බුදුන් වඳිනවා කියන එක මේ ප්‍රාථමික දෙයක්වත් මේ බුදුහාමුදුරුවෝ දැන් නැහැ. මොකද කෙනෙකුට සාමාන්‍ය අපිට පේනවා නිකන් උගත්යයි සම්මත සමාජය තුළ යමක් ඉගෙනගෙන යම් මට්ටමකට ආවට පස්සේ කෙනෙක් සමහරලාවට හිතන ක්‍රමයක් එක්ක එයා නිකන් සමහරු ඉන්න අපි එක්ක බණ පොතක් කියවලා පොඩ්ඩක් එහෙම මෙහෙම ඉගෙන ගත්තට පස්සේ මහා දාර්ශනික අදහස් ඔළුවට එනවා. ඔය බුද්ධ පූජාව වැඩක් නැහැ මේ භාවනා කරන්නයි තියෙන්නේ මේක මේ ගැඹුරු ධර්මයේ තියෙන මේ හිත ගැන විමසන්න තියෙන්නේ කියලා නිකන් මහා අති පඬිත විදිහට ධර්ම කරුණුම අරගෙන ඒ දක්වන අදහස් වලින් නිකන් එයාට සමහරලාවට අහගෙන ඉන්න අයට හිතෙන්න පුළුවන් මේක නිකන් ඇත්ත නේනම් හරි නේද නිකන් මේකනේ කරන්න තියෙන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්නවා මහණෙනි බුද්ධ ශාසනය කියන්නේ මහා විශාල අරටුවක් තියෙන ගහක් කියන. මේක තියෙන්නේ මහා සාරෝපම සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ. බුද්ධ ශාසනය කියන්නේ විශාල අරටුවක් තියෙන ගහක්. ඒ ගහේ වටිනාම දේ අරටුව. ඒ තමයි චතුරාර්ය සත්‍ය අවබෝධය මාර්ගඵල ලැබලා නිවන් දකින්න. හැබැයි ඒ ගහටම අයිති ගහේ පොත්ත, ගහේ සිවිය, ගහේ එළය, ගහේ අතු, ගහේ කොළ, මල් ගෙඩි මේ වගේ තව ගොඩාක් දේවල් තියෙනවා. ඒ ඔක්කොම ගහට අයිති දේවල්. ඒ වගේ තමයි සමහරු එක එක්කෙනාගේ මට්ටම් තියෙන. සමහරෙකුට එක පාරට භාවනාවට හිත හදාගන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි කෙනෙක් භාවනාවට හිත හදාගන්න බැරි වුණාට කෙනෙක් දන් දෙනවා. එයා දන් දීලා එතකොට කෙනෙක්ගේ ජීවිතය තුළ අපි ඒ විදිහට දන් දෙනවා. එහෙම දන් දෙනකොට මතක තියාගන්න මේ චේතනාව තමයි මේ කර්මයේ බවට පත් වෙන්නේ. හැම වෙලාවෙම හිතන්න දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ අර දේශනාව අපි කලින් කතා කරපු අපි බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාලා වුණත් බුදුරජාණන් වහන්සේ සිහි කරගෙන අද බුද්ධ පූජාවක් තිබ්බත් දානීය පූජා කරත් ගිලම්පස පූජා කරත් මල් පූජා කරත් ඒ හැම වෙලාවෙම අපිට ජීවමාන බුදුරජාණන් වහන්සේට පූජා කරා හා සමානම පින් රැස් කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා පින්වතුනි හැම වෙලාවෙම මේ දේ හිතන්න. ධර්මයේ තුල අර මහා සාරූපම සූත්‍රය අපි කතා කරේ. බුදුහාමුදුරුවෝ පෙන්නවා එක එක්කෙනාගේ මට්ටම් තියෙනවා. සමහර ලාවට දැන් ඔබට වුණත් ඔබ එක පාරටම මේ බුද්ධ ශාසනයට නිකන් භාවනාව ගැන එක පාරට භාවනාවට ආව නෙමෙයි. කෙනෙක් බුදුහාමුදුරුවෝ පෙන්නා මහණෙනි කෙනෙක් ඇවිල්ලා අර මහා විශාල අරටුවක් තියෙන ගහේ කොළ කඩාගෙන යනවා. ඒකේ කොළ ටික අරගෙන යනවා. තව කෙනෙක් ඇවිල්ලා ඒ ගහේ මල් කඩාගෙන යනවා. තව කෙනෙක් ඇවිල්ලා ඒ ගහේ පොත්ත එලේ රැහැගෙන යනවා. එක එක්කෙනා එක එක කොටස් ගන්නවා. හැබැයි ඒ ඔක්කොම ගහට අයිති දේවල්. හැබැයි ඒ සියල්ලේ වටිනාකම දන්න කෙනා ගහේ අතු ටිකක් ගන්නවා, කොළ ටිකක් ගන්නවා, පොත්තක් ගන්නවා, ගෙඩි ටිකක් ගන්නවා, මල් ටිකක් ගන්නවා. ගහේ අරටුව වටිනාම දේ ගන්නවා. ඒ වගේ බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ බුද්ධ ශාසනයේ වටිනාකම දන්න කෙනා මේක භාවනාව විතරයි කියලා බුද්ධ පූජාවට ගරහන්නෙත් නැහැ. බුදුන් වඳින එකට ගරහන්නෙත් නැහැ. ඊළඟට මේ බුද්ධ ශාසනය තුල සද්ධාව තමයි මේ කරා යන්න වැදගත්ම දේ. ඒ නිසා යා බුදුන් වඳිනවා, අවස්ථාව ලැබුණාම දන් දෙනවා, පින් කරනවා, භාවනා කරනවා, අනිත් අය එකතු කරගෙන පින්කම් වලට සම්බන්ධ වෙනවා. ඒ සියලු දේවල් වල යෙදෙන ගමන් එයා භාවනා කළ ධර්මයක් අවබෝධ කරගන්න මහන්සි ගන්න. අර බුද්ධ ශාසනයේ නැමැති මහා අරටුවක් තියෙන මේ ගහෙන් සම්පූර්ණ ප්‍රයෝජනය ගන්න. ඒ නිසා බුදුහාමුදුරුවෝ පෙන්නවා කෙනෙකුට මතක තියාගන්න අපිට ප්‍රඥාව කරා යන්න නම් එතනට යන්න තියෙන මාර්ගයේ ශ්‍රද්ධාවෙන් යා යුතු ගමනක් කියේ. මේක පටන් ගන්නකොටම රහත් වෙනව නෙවෙයි. සද්ධානුසාරී ධම්මානුසාරී ශ්‍රද්ධාවෙන් තමයි එතනට යන්නේ. ශ්‍රද්ධාවෙන් ඇතුල් වෙන්න. ඊට පස්සේ යා සෝවාන් වෙනවා, සකදාගාමි මාර්ගයේ වඩනවා, ඵලයටපත් වෙනවා, අනාගාමි මාර්ගයේ වඩනවා, ඵලයටපත් වෙනවා. මෙහෙම ක්‍රමානුකූල
අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ ප්‍රතිපදා මේ විදිහට ටික පියවරෙන් පියවර ගැඹුරට යන තැන. ඒ නිසා මේ ධර්මයේ හැසිරෙනකොට ධර්මය ඉගෙන ගන්නකොට ඔබ ගොඩාක් ඊළඟට බුදුහාමුදුරුවෝ පෙන්නපු වටිනාම දෙයක් තියෙනවා. අපි මේ ධර්මය ඉගෙන ගන්නකොට අපි ඉන්න ඕනේ කොතනද කියලා. ඒ තමයි මම දන්නවා, මමයි දන්නේ, මං කියන එක හරි. මම පොත්පත් කියවලා තියෙනවා, අපි බණ අහලා තියෙනවා, අපි දන්නවා ඒ කාලේ ඉඳන් ඕක. අන්නේ දෘෂ්ටියට එන්න එපා. ඒ දෘෂ්ටියට ආපු ගමන් වරදිනවා. ඔබ දන්නවා වෙන්න පුළුවන්, ඔබ ආචාර්ය වෙන්න පුළුවන්, මහාචාර්ය වෙන්න පුළුවන්, ඔබ මොනවා හරි දෙයක් දන්නවා. ඒ ඔබ දන්නේ ඒ විෂය. ධර්මය ඉගෙන ගන්නකොට බුදුහාමුදුරුවෝ පෙන්නවා භගවා ජානාති. බුදුරජාණන් වහන්සේ තමයි සියල්ලම දන්නේ. අහං නජානාමි, මම මොකුත්ම දන්නේ නෑ කියන තැනයි. නැත්නම් ධර්මය ඉගෙන ගන්න බෑ යා. එහෙම මෙහෙන් කටපාඩම් කරගනි, තැන් තැන් වලින් කෑලි ටිකක් අල්ලගෙන කාට හරි ගරහාගෙන තර්ක කර අනුන්ට බැන නිකන් අකුසල් ටිකක් පුරවගෙන අපිත් බෞද්ධයෝ කියලා ඉන්න පුළුවන්. හැබැයි මේ ධර්මයේ පිහිටන්න නම් එයා තුල හැම වෙලෙම තියෙන්න ඕනේ අදහස තමයි භගවා ජානාති. බුදුරජාණන් වහන්සේ තමයි සියල්ල අවබෝධයෙන්ම දන්නේ. අහන්න ජානාමි, මන් දන්න දෙයක් නෑ. මං කිසිම දෙයක් මේ, මොකද අපි කවුරුත් අපිත් මේ බණ පොතක් කියවලා බුදුහාමුදුරන්ගේ දේශනාවක් අහලා ඒ දේශනා තුලින් අපි ගත්ත දැනුමක් මිසක් අපි කවුරුවත් සර්වඥතා ඥානෙ මේ අපිට එකපාරට පහළ වෙලා පෙර ජීවිත දකින්න නුවණ, චතුෝපාත ඥානෙ, මේ විශ්වය ගැන, නිවන ගැන මේ අපිට 아무තු අවබෝධ කාටවත් ලැබිලා නැහැ. බුදුහාමුදුරන්ගේ දේශනා තුලින් තමයි අපි හිතලා මෙහෙමයි කියලා යම් මට්ටමේ පුංචි දැනුමක් අපි හදාගෙන ඉන්නේ. ඒ නිසා මේ ධර්මයේ තුල ගැඹුරට යන ශ්‍රාවකයෙකුට තියෙන්න ඕන පළවෙනිම දේ තමයි මගේ ශාස්ත්‍රුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ තමයි සියල්ල අවබෝධයෙන් දන්නේ. අහන්න ජානාමි, මන් දන්නේ නෑ කියන දේ, ඒ මතයට ඔබ ඉන්නවා. ඊළඟට සත්තාමේ භගවා, බුදුරජාණන් වහන්සේ තමයි මගේ ශාස්ත්‍රුන් වහන්සේ. බුදුහාමුදුරුවෝ තමයි මගේ ශාස්ත්‍රුන් වහන්සේ. ශ්‍රාවකෝ හමස්මි, මං උන්වහන්සේගේ ශ්‍රාවකෙක්. මම බුදුහාමුදුරන්ටත් ඉහලින් කියන මට්ටමට. මොකද සමහර අයත් එක්ක කතා කරනකොට වාද, තර්ක, විතර්ක, සමහර පණ්ඩිත අදහස් අහගෙන ඉන්නකොටම අපිට හිතෙනවා අම්බෝ මෙයාගේ තියෙන මේ බණ තැන් තැන් වලින් එක්ක බණ ටිකක් පොතකින් කෑල්ලක් කොහෙන් හරි කියෝලා බුදුහාමුදුරන්ටත් ඉහලින් අදහස් ගත්තොත් මහා පණ්ඩිත අදහස් වල ඉඳගෙන තර්ක විතර්ක වලට. ඒ නිසා මේ ධර්මයේ ගැඹුරට යන කෙනා හැම වෙලාවෙම හිතන්නේ නිහතමානී. මේ ධර්මයේ පිහිටන්නේ එතනදී. සත්තා මේ භගවා, බුදුහාමුදුරු මගේ ශාස්ත්‍රුන් වහන්සේ. ශ්‍රාවකෝ මමස්මි, මං උන්වහන්සේගේ ශ්‍රාවකෙක් විතරයි. ඔන්න ඔතන ඉඳන් සද්ධාවෙන් මේ ධර්ම කරුණු එකින් එක ඉගෙන ගන්න. ඊළඟ ඔබට මේ ධර්මය අල්ල ගන්නකොට වැදගත් වෙන දෙයක්. ඒ තමයි බුද්ධ දේශනා ගත්තොත් විශාල ප්‍රමාණයක් තියෙනවා. සාමාන්‍යව බහලා ඇති 84000ක ධර්මස්කන්ධ කියලා ගොඩාක් දේශන තියෙනවා. දැන් මේ ලෝකේ බුද්ධ දේශනා විදිහට එක එක පොත්පත් ලියපු එක පොත් සමාජලාට ඔබ ලෝකේ ඉන්නකොට ඔබ ඉංග්‍රීසි මාධ්‍යයෙන් වේවා නොයෙක් ධර්මයේ ගැන ලියපු එක පොත් ගොඩාක් කියවලා ඇති. අන්නේ පොත් කියවීම තුලම එක කෙනා එක මතවාදයන් කෙනෙක් ඉන්න පුළුවන්. එයා විද්‍යාව පැත්තෙන්ම හිතන කෙනෙක්. එයාට ඕනනම් අර 84000ක් දේශනා අතර සූත්‍ර දේශනා ගත්තත් 18000ක් තැන් වලින් එයා එකතු කරනවා. එයාගේ අදහසට ගැලපෙන, විද්‍යාවට ගැලපෙන සූත්‍ර ටිකක් එකතු කරලා අන්න එයා පොතක් ලියනවා. බුදුහාමුදුරන්ගේ විද්‍යාත්මක දර්ශනය කියලා පොතක් ලියනවා. දැන් අන්න එයාට ඕන ටික එකතු කරලා එයාගේ දර්ශනයට ගැලපෙන විදිහ එයා පොතක් ලියාගන්නවා. තව කෙනෙක් ඉන්නවා මනෝවිද්‍යාඥයෙක්. එයා ඉගෙනගෙන තියෙන මනෝවිද්‍යාව. එයා දැන් බුදුහාමුදුරන්ගේ දේශනාවල තියෙන සිත ගැන විස්තර, බුදුහාමුදුරුවෝ මේ සිතුවිලි ගැන විස්තර කරපු ඒවා ඔය කරුණු ටිකක් එකතු කරලා අන්න දැන් එයාගේ දර්ශනයට අනුව එයා පොතක් ලියනවා බුදුහාමුදුරන්ගේ මනෝවිද්‍යාව කියලා. තව කෙනෙකුට විශ්වය ගැන හොයන කෙනෙක් ඉන්නවා, ග්‍රහලෝක ගැන. එයා මේ විශ්වය ගැන එයා ඉගෙන ගත්ත දේවල්, විද්‍යාඥයන්ගේ දේවල්, එයා දන්න දේවල් වලට දැන් එයා බුදුදහමේ තියෙන සූත්‍ර වලින් තැන් වලින් කෑලි එකතු කරලා අරගෙන දැන්
එයා ඒක පෙන්වන බුදුහාඳුරු තමයි ලෝකෙ පහළ වෙච්ච මේ විශ්වය ගැන අවබෝධ කරගත්ත විද්‍යාඥයා කියලා. ඔය වගේ එක එක පොත් තියෙනවා. විශාල ප්‍රමාණයක්. එතකොට තමන්ගේ මතයට ගැලපෙන විදිහට සූත්‍ර තැන් තැන් වලින් අරගෙන බුද්ධ දේශනාවල කෑලි දාලා තමන්ගේ මතය ඔප්පු කරගත්ත පොත් ගොඩක් තියෙනවා. ඒවා අපි කියවුවට පස්සේ අපි නොදැනුවත්වම අපි ඒ දෘෂ්ටි ගොඩකට අපි ධර්මයෙන් එක එක දෘෂ්ටි පැත්තකට අපි යනවා. ඒ නිසා මතක තියාගන්න බුද්ධ දේශනා කියෝනකොට ධර්මය ඉගෙන ගන්නකොට වැදගත්ම දේ අපි දෘෂ්ටියක ඉඳගෙන අපේ දෘෂ්ටියට අදාළ සූත්‍ර එකතු කරන එක නෙමෙයි. ඕක තමයි ගොඩාක් දෙනෙක් කරන්නේ වරදින්නේ ඔතන. තමන් අදහසකට ඇවිල්ලා තමන්ගේ අදහසට හරියන්න සූත්‍ර එකතු කරලා මම හරි මෙන්න මේකෙ මෙහෙම තියෙනවා මේකෙ මෙහෙම තියෙනවා කියලා තමන්ගේ අදහසට ගොනු වෙන විදිය කරුණු එකතු කරලා හදාගන්න. අපි ධර්මය ඉගෙන ගන්න ඕනේ. අපි මොකුත් දන්නේ නෑ කියන තැන ඉඳන් ඉගෙන ගන්න කියන්නේ ඒකයි. එතකොට අපි දෘෂ්ටියකට ඇෙන්නේ නැතුව අපි බුද්ධ දේශනාවක් කියවලා ඒ දේශනාව තුළ බුදුරජාණන් වහන්සේගේ අදහස මොකක්ද? අන්නේ අදහසයි අපි හිතට ගන්න. ඔය විදිහට අපි දේශනා 100ක් කියවන. ඒ දේශනා 100ෙම බුදුහාමුදුරුවෝ මොකක්ද අදහස් කරේ? උන්වහන්සේගේ දැක්ම මොකක්ද? ඒ දේශනාවල් ඉලක්ක කරලා දේශනා කරේ කොයි පැතිද? අපි බුද්ධ දේශනාව කියවලා දේශනාවේ තියෙන අදහස අපේ ඔළුවට ගන්න. එහෙම ධර්මී ඉගෙනගෙන කාලයක් යනකොට අන්න ඔබට හරියට බුදුහාඳුරන්ගේ ධර්මයේ ගැන නිරවුල් දැක්මක් ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. ඔන්න ඔය විදිහට හරියට ධර්මය ඇල්ලුවේ නැත්නම් මේ ධර්මයේ බුදුහාඳුර එක අලගද්දූපම කියලා සූත්‍රයක පෙන්නනවා මහණෙනි. බොහෝ දෙනෙක් ධර්මය අල්ලන්නේ සර්පය අල්ලනවා වගේ. සර්පය අල්ලන්න දන්න කෙනා මොකද කරන්නේ? සර්පයාව අල්ලන්නේ හරියට බෙල්ලට කරුවක් තියලා බෙල්ලේ දඟලන්න බැරි වෙන විදිහට හිර කරලා ඔළුවෙන් අල්ලගන්න. ඔළුවෙන් අල්ලගත්තට පස්සේ සර්පයාට දෂ්ට කරන්න බැරි වෙයි. සර්පය අල්ලන්න දන්න කෙනා හරියටම අල්ලන්නේ එතන. නොදන්න කෙනා කඳෙන් අල්ලනවා. බඩෙන් අල්ලපු ගමන් සර්පය හැරලා දෂ්ට කරනවා. සමහරු නැට්ටෙන් අල්ලනවා. අල්ලපු ගමන් හැරලා දෂ්ට කරනවා. ඒ වගේ සමහරු වැරදි විදිහට සර්පය අල්ලන්න ගිහිල්ලා සර්පයාගෙන්ම තමන් විනාශ වෙනවා. ඒ විදිහට බුදුහාඳුරෝ ඇයි මේ ධර්මයේ සර්පයෙකුට උපමා කරන්නේ? මේ බුදු කෙනෙක්ගේ ධර්මයක්. සාරා සංකේ කල්පලක්ෂයක් පාරමී පුරලා බුදු වෙන ආත්මෙත් අවුරුදු 6කට ආසන්න කාලයක් දුෂ්කර ක්‍රියා කරලා මහා දුක් ගැහැට විඳලා බුදු කෙනෙක් අවබෝධ කරගත් ධර්මයක්. අපිට ඕන විදිහට කපලා කොටලා වෙනස් කරලා අපේ අදහස් දාලා පණ්ඩිත තර්ක විතර්ක දාලා මේ ධර්මයේ එක එක විදිහට අපි වෙනස් කර විග්‍රහ කරන්න ගියොත් අපි දන්නේම නැතුව අපිට විශාල අකුසලයක් රැස් වෙනවා. ඒ නිසා බුදුහාඳුර පෙන්වුවා ධර්මය අල්ලනවා නම් හරි විදිහට ධර්මය අල්ලගන්න. ඒ ධර්මය ඔබව සංසාර දුකින් එතර කරවන. ඒ නිසා මේ ධර්මය අපි ඉගෙන ගන්න ඕනේ වාද විවාද පිණිස නෙමෙයි. ධර්මය ඉගෙන ගන්න ඕනේ සංසාර දුකින් නිදහස් වීම පිණිසයි. නිවන පිණිසයි. අන්න ඒ පිණිස ධර්මය ඉගෙන ගන්න. ඒ නිසා ඔබට එක පැත්තකින් ලොකු භාග්යක් අද ලැබිලා තියෙනවා. බණ පොත්පත් තියෙනවා. ඕන තරම් බණ අහන්න ලැබෙනවා. අන්තර්ජාලයෙන් ඕන තරම් බණ තියෙනවා. හැබැයි මේ ධර්මය අහනකොට අන්න අර කියන තැන ඔබට ඊටාම වැදගත් වෙනවා. බුදුරජාණන් වහන්සේ තමයි සියල්ල අවබෝධයෙන් දන්නේ. මම කිසි දෙයක් දන්න කෙනෙක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ තමයි මගේ ශාස්තෘන් වහන්සේ. මං ශ්‍රාවකයෙක් විතරයි කියන තැන ඉඳන් බුද්ධ දේශනා බොහොම නිහතමානීව කියවන්න. හොඳට බණ අහනකොට තමන් මොකුත් දන්නේ නැහැ කියන තැන ඉඳන් ආධුනිකයෙක් බණ අහනවා වගේ බණ අහන්න. එහෙම අහලා මේ දේශනාවේ කියවෙන අර්ථය ග්‍රහණය කරගෙන ඒ ඔස්සේ මෙනෙහි කරන්න. යෝනිසෝ මනසිකාරයේදී අන්න එතකොට ඔබට කාලයක් යනකොට නිරවුල්ව මේ ධර්මයේ තේරුම් ගන්න පුළුවන් හැකියාව වෙනවා. ඊළඟට කර්ම විෂය මේකේ හරිය සියුම් තැන් තියෙනවා. සමහරලාවට අපේ තර්ක විතර්ක ගොඩාක් දේවල් එක්ක මේ ගැන කතා කරනකොට අපි මේ මාතෘකාව ගැන කතා කරනකොට මේ මාතෘකාව තෝරගන්න පෙර මොකක්ද අපි අද දවසේ මේ ධර්ම දේශනාවට යොදා ගන්න කියලා අපි සමහර තැන් කතා කරා. අපිට සැක ඇති වෙන තැන් අපිට පේනවා සමහරලාවට
ඔබ මේ රටවල් වල බටහිර රටවල් වල ජීවත් වෙනකොට ඔබ කැනඩාව වෙන්න පුළුවන්, ඇමරිකාවේ, යුරෝපයේ රටවල් වල සමහර වෙලාවට ඔවුන් ගන්න තීරණ ඔබ වෛද්‍යවරයෙක් හැටියට වෙන්න පුළුවන්, මිසී කෙනෙක් දරුවෙක් වෙන්න පුළුවන්, දෙමව්පියෝ ගැන වෙන්න පුළුවන්. සමහරලාවට අපි දකිනවා මෙවැනි රටවල් වල දුක් විඳිනවට වඩා හොඳයි මැරෙන එක කියලා එහෙම තැනකට එනවා. මේ රටවල් මිනිස්සු ගැන හරියට මානුෂිකව හිතනවා තමයි. හැබැයි ඔවුන් කර්මය ගැන ඔවුන්ට ඒ දැනුම නැහැ. ඔබ දන්නවා දැන් මම මේ ඕස්ට්‍රේලියාවේ වැඩ ඉන්නේ මේ කාලේ. මේ රටවල් වල වුණත් මිනිස්සු ගැන, සත්තු ගැන වුණත්, ගෙදර ඇති කරන සතෙක් ගැන වුණත්, වැඩිහිටියෝ ගැන හරියට මානුෂිකව හිතනවා. ඒ අයට හරියට උදව් උපකාර කරනවා. ආණ්ඩුවේ පුදුම විදිහට ඒ අය ගැන නීති රීති තියෙනවා, බලනවා. ඉතින් හැම දෙයක්ම එහෙම තමයි. හැබැයි අපි හිතමු අශ්වරේස් තියෙනවා. මේ අශ්වයා කොච්චර ආදරෙන් හදා වඩාගෙන මේ අශ්වයා රේස් වලට පුරුදු කරලා කොච්චර හැදුවත් අපි හිතමු මේ අශ්වයාගේ කකුලක් කැඩෙනවා රේස් එකේ. ඊට පස්සේ හොඳ කරන්න බැයි නම් පැත්තකට ගෙනහිල්ලා වෙඩි තියලා මරනවා. එතකොට ඒක තමයි ඔවුන්ගේ සමහරලාවට සතේ. ඒ සතාට එක්ක බරපතල ලෙඩක් නම් සනීප කරන්න බැයි නම් ඉන්ජෙක්ෂන් එකක් ගහම මැරුවා. ඒ සතාට ඒ දක්වන ඒ ක්‍රමේම තමයි මිනිස්යන් ගැන සමහරලාවට හිතන. දුක් විඳිනවට වඩා හොඳද? මිනිස්සුන්ටත් ඒක හිතෙන්න පුළුවන්. අනේ දුක් විඳිනවට වඩා හොඳයි මැරෙන එක. අනේ අම්මා ඔහොම දුක් විඳිනවට වඩා හොඳයි අම්මට ඉක්මනින් මැරෙන්න අවස්ථාව හදලා දෙන එක. මතක තියාගන්න අපි එක එක්කෙනා ගෙනාපු කර්ම තියෙනවා. ඒ කර්මවල අපේ ජීවිතවල අපි සමහරලාවට මරණාසන්න මොහොතේ අපි ඒ විඳවල හරි ඒ ගෙවල හරි ඒ කර්මයට අනුව අපිට ලැබෙන මරණයක් අපිට ලැබෙනවා. අපි කවදාවත් සදාකාලිකව ඉන්නේ නැහැ. හැබැයි ඔබ ඉස්සර වෙලා සමහරට දරුවෝ 5 දෙනෙක් වෙන්න පුළුවන්, කට්ටියම එකතු වෙලා තීරණය කරලා හැමෝම අස්සම් කරලා ඔබ මරණේ ඔබ හිතන්නේ නැහැ. අපි මේ උත්සාහ කරන්නේ ඉක්මනින් මරණය ළඟා කරලා දෙන්න දුක් විඳින නිසා. හැබැයි මතක තියාගන්න ඒ ඔබේ කැමැත්ත, ඔබේ එකගතාවයේ මත සිද්ධ වෙන්නේ ඔබ මරණය ඉක්මන් කරලා දෙන්න. ඔබ නොදැනුවත්ව විශාල අකුසලයක් කරගන්න කෙනෙක් වෙන්න පුළුවන්. චේතනාව තුලයි කර්මය රැස් වෙන්නේ. ඒ නිසා එවැනි අවස්ථාවල් වල බුද්ධිමත්ව මගහැරලා ධර්මයේ දන්න කෙනා බේරෙන්න දක්ෂ කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා එවැනි අවස්ථාවන් ගොඩාක් තියෙනවා. අපිට ධර්මයේ එකින් එක අරගෙන ගොඩාක් සියුම් තැන් අපිට විස්තර කරගන්න, එරුම් ගන්න, විග්‍රහ කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මොකද මේ වගේ දේවල් අපිට ගොඩක් මේ රටේ ලෝකේ වෙන දේවල් ඊළඟට මිනිස්සු ඒවා තුල පස්සේ මානසික විදවනවා. සමහර අය එවැනි දේවල් කරලා පස්සේ බණ අහලා තේරිලා භාවනා කරන්න යනකොට බණ අහනකොට කර්මය ගැන තේරුම් ගන්නකොට Tamanට තේරෙනවා ඇත්ත නේන. එදා මං චේතනාවක් පහළ කරලා නේද ඒකට කැමැත්ත දුන්නේ. මට මේකෙන් අකුසලයක් රැස් වුණා දෝ කියලා පස්සේ Tamanගේ හිතට ඒක වද දෙනවා. ඊට පස්සේ Tamanට භාවනා කරගන්න බෑ. හිතට වද දෙනවා. Taman විඳෝනු. ඒ නිසා එවැනි කර්ම විපාකවලට ඔබ ඉදිරිපත් නොවි බුද්ධිමත්ත. කර්මය කියන්නේ මොකක්ද? චේතනාව තුළ කර්ම රැස් වෙන්නේ කොහොමද? මේක හොඳට තේරුම් ගන්න. කර්ම විශේෂ කියන්නේ අපිට ඕන විදිහට පාලනය කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මතක තියාගන්න මේ විශ්වයේ තියෙන මේ ධර්මතාවයක්, නියාමයක්, කම්ම නියාම. මේ බුදුහාමුදුරුවෝ මේ අඳුන්ලා දීලා බුදුහාමුදුරන්ගේ කැමැත්තට වෙන එකක් නෙමෙයි. කාගවත් කැමැත්තෙන් වෙන එකක් නෙමෙයි. බුදුහාමුදුරුවෝ කරේ මේ සිද්ධ වෙන ක්‍රියාව මෙන්න මේකයි වෙන්නේ. මේ විදිහටයි කර්ම රැස් වෙන්නේ. සත්‍ය සංසාරේ යන්නේ මේ විදිහටයි. මේකෙන් මිදෙන්නේ මෙහෙමයි කියලා ක්‍රමයේ අපිට පෙන්නලා දුන්නා විතරයි. ඒ නිසා හැම බුදු කෙනෙක්ම පහළ වෙලා අපිට පෙන්නලා දුන්නේ සබ්බ පාපස්සකරණ. සියලු පාපී අකුසල් වලින් වළකින්න. කුසලස්ස උපසම්පදා, පුළුවන් තරම් පින් කරන්න, කුසල් වඩන්න. සචිත්ත පරියෝදපන, තමන්ගේ හිත දමනය කරගන්න, භාවනා කරන්න. ඒ තම්බුද්ධානුශාසන. මේක තමයි බුදුරජාණන් වහන්සේලා අපිට පෙන්නපු අනුශාසනාව. ඉතින් ඒ උතුම් අනුශාසනාව තුළ පිහිටලා අකුසල් වලින් වළකින්න චේතනා පහළ කරලා සිත කය වචනේ මුල් කරගෙන කරන කිසිම අකුසලයකට යොමු වෙන්න එපා. පුළුවන් තරම් සියලු අකුසල් වලින් වළකින්න. හැම මොහොතේම පින කුසලයක් රැස් කරගන්න මහන්සි ගන්න. ඔබේ සිත කය වචනේ මුල් කරගෙන පින් කරන්න, කුසල් වඩන්න.
හිතෙන් පවා මෛත්‍රිය පුරුදු කරන්න කරුණා මෛත්‍රිය ගුණධර්ම සම්මාදිට්ඨිය කුසල් පින් සචිත්ත පරියෝදපන ලැබෙන හැම වෙලාවෙම හිත දමනය කරන්න බණ භාවනා කරන්න හැබැයි මේ සියලු කර්මයන්ගෙන් මිදෙන්න තියෙන එකම මඟ තමයි කම්ම නිරෝධගාමිනී ප්‍රතිපදාව ඒ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය මේ පුණ්‍ය කර්ම පාප කර්ම පින් පව් විපාක මේ සියලු කර්මයන්ගෙන් මිදිලා නිවන කරා යන්න තියෙන මඟ ආර්ය අෂ්ටාංගික මාර්ගය ඒ මාර්ගයේ පියවරෙන් පියවර මඟ වඩා ගන්න. මේ මාර්ගයේ දියුණු කරගෙන ඔබ හැම දිනාටම උතුම් ධර්මයේම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා 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 කියලා අපි ඔබට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඉතින් එහෙමනම් පින්වතුනි විශේෂයෙන් අද දවසේ මේ ධර්ම ශ්‍රවණයෙන් ඔබ රැස් කරගත්ත සියලු පින් සියලු දෙවියෝ සාදුකාර දෙදී මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය ආශිර්වාද වර්ධනය කරගෙන සියලු දෙවියෝ උතුම් නිවනටම පත්වේවා කියලා සාදු කියලා දෙවියන්ට පින් දෙන්න. ඒ දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ඔබ හැම දෙනාටම සැලසේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන් අද දවසේ මේ ධර්ම දේශනාවේ පින්බර දායකත්ව ධර්මයෙන් කටයුතු කරන කීප දෙනෙක් ඉන්නවා. නන්දන සෙනවිරත්න මහත්මයා වසර 4කට පෙර මිය පරලොව ගිය ඩී.එම්. රත්නායක පියාණන්ට පින් අනුමෝදන් කිරීමේ අරමුණෙන් ලංකාවේ ජීවත් වෙන සුනන්දා රත්නායක මෑණියන් අනුලා සෙනවිරත්න මෑණියන් ඇතුළු පවුලේ හැම දිනාටම නිදුක් නිරෝගී සම්පන්නිය දීර්ඝායු සම්පන්නියම සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් අද ධර්ම දේශනාවේ දායකත්වයෙන් සම්බන්ධ වෙනවා. ඒ වගේම දෙවනි දායකත්වයේ හැටියට නිශාන්ත මුතුවත්ත මහත්මයා ඒ දියණිය දියෝන් ඇයගේ 14 වෙනි ජන්මදිනයේ ජනවාරි 6 වෙනි දිනට යෙදෙනවා. ඒ මුල් කරගෙන ඒ පවුලේ සියලු දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාද රැකවරණ සැලසේවා කියන ආශිර්වාදයත් ඒ වගේ මිය පරලොව ගිය ආදරණීය දෙමාපියන්ට පින් අනුමෝදන් කිරීමේ අරමුණ මහරගම පමුණුවේ පදිංචි මේ මාසේ දෙසැම්බර් 25 වෙනි දිනට දින මිය පරලොව ගිය මද්දුම වෙල්ලගේ ප්‍රේමදාස අවුරුදු 78ක් ආයු වින්දනය කරලා මිය පරලොව ගිය එතුමාට පින් අනුමෝදන් කිරීම. ඒ වගේම කැනඩාවේ පදිංචි ප්‍රියන්ත මෙන්ඩිස් සහ සමන්දනී මෙන්ඩිස් කියන දෙපළ ඒ අය සම්බන්ධ වෙනවා. ඉතින් මේ හැම දෙනාම තුන්රුවන්ගේ ආශිර්වාදයේ සියලු දෙවියන්ගේ පිහිට රැකවරණ නිදුක් නිරෝගී සම්පන්නිය මේ හැම දිනාටම සැලසේවා. ඒ වගේම ශ්‍රී ලංකා බුද්දිස්ට් සොසයිටි කැල්ගරි මේ විහාරස්ථානයේ මේ පුණ්‍ය භූමියට සම්බන්ධව බණහන එකතු වෙන සියලු දෙනාම ඒ වගේම කැනඩාවේ මේ ධර්ම දේශනාව වෙනුවෙන් කටයුතු සංවිධානය කරපු මහී මහත්මයා ඇතුළු මේ පවුල් සියලු දෙනාටමත් ඔබ හැම දිනාටමත් උතුම් ධර්ම අවබෝධයේ පිණිසම මේ පින ආශිර්වාදයක් වේවා කියලා ආශිර්වාද කරන ගමන් විහාරස්ථානයේ පූජනීය නායක හාමුදුරන් වහන්සේලා වන මත්කුණදල චන්දානන්ද හාමුදුරන් වහන්සේ බුත්තුල ධම්මරක්කිත හාමුදුරන් වහන්සේ අජාන් සුභරෝ හාමුදුරන් වහන්සේ ඇතුළු සියලු ස්වාමීන් වහන්සේලා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා උන්වහන්සේලාටත් උතුම් ධර්ම අවබෝධයේ පිණිස මේ පින ආශිර්වාදයක් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඉතින් එහෙමනම් ඔබ හැම දිනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා හැම දිනාටම උතුම් ධර්ම අවබෝධයේ පිණිසම මේ ධර්ම ශ්‍රවණ මේ පින ආශිර්වාදයක් පාරමිතාවක්ම වේවා ආශිර්වාද කරනවා. ආකාසට්ඨා චුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා චුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා චුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු